අපි කියවනේ අද දවසේදී පළවෙනි පාඩමෙන් අපි සම්බන්ධ වෙනවා කියලා නේද? එතකොට අද දවසේදී මම තෝරාගත්තේ තාපය කියන කොටස. තාපය කියන්නේ නම් දිග මාතෘකාවක්. තාක්ෂණ වේදයේ සඳහා විද්‍යාවේ හමු වෙන. එතකොට මේ තාපය කියන කොටස කොටස් කරලා කොටස් පහකින් මේ කොටස ඉවර කරනවා. එතකොට අද දවසේදී තාපයේ උෂ්ණත්ව සංකල්පය විස්තර කරනවා. තාපය කියන්නේ ඊටමත් වැදගත් කොටසක්. එතකොට එහෙනම් තාපයේ උෂ්ණත්ව සංකල්පය තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ. හරි. එතකොට තාපය කියන්නේ මොකක්ද කියලා අපෙන් අහුවොත් එහෙම අපි කියනවා මේ තාපය ශක්තියක්. සරලවම කියනවා නම් ශක්ති විශේෂයක්. එතකොට තාපය කියන එක ඍජුව අපිට මිනුම් කරන්න හැකියාවක් නැහැ. හරි. එතකොට ඇයි ඍජුව මිනුම් කරන්න හැකියාවක් නැත්තේ? අපි දන්නවා ස්කන්ධය නම් තරාදියකින් කිරන්න පුළුවන්. කාලය නම් ඔරලෝසුවකින් මනින්න පුළුවන්. විරාම ගටිකාවකින් මනින්න පුළුවන්. හැබැයි තාපය මැනීම සඳහා එහෙම මිනුම් උපකරණයක් නිර්මාණය කරලා අපි දන්නවානේ. ඒකට හැබැයි තාපයේ වෙනුවට අපිට පුළුවන් මොකක් මනින්නද? උෂ්ණත්වය මනින්න. එහෙනම් තාපයේ මේ උෂ්ණත්ව සංකල්පය තමයි අද දවසේදී අපි විස්තර කරන්නේ. වේගයෙන් කම්පණය වෙන්න පටන් ගන්නවා. හැබැයි මේකේ උෂ්ණත්වය නැති වෙන්න මේ අංශු මොනවා වෙන්න පටන් ගන්නවද? මේ අංශු ඇවිල්ලා බිම පතිත වෙන්න ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට පල්ලෙහා වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙන්න පටන් ගන්නේ මේ පද්ධතිය උෂ්ණත්වය නැති නිසා. එහෙනම් අපි කියනවා මේ උෂ්ණත්වය කියන්නේ අංශු වල මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න මේ අංශු වල චලන යන වේගය වැඩි වෙනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම ජලය මතක් කරන්නකෝ. ජලයේ නටන අවස්ථාවක්. මොකද වෙන්නේ? වතුර රත් වෙන්න මේ ජලයේ තියෙන අංශු වේගෙන් කම්පණය වෙන්න ගන්නවා. වේගෙන් නටන්න ගන්නවා. ඒ ජලාංශු වල චාලක ශක්තිය වැඩි වෙන හින්දා. එහෙනම් උෂ්ණත්වය කියන්නේ මෙන්න මේ හරි සරල අදහසට උෂ්ණත්වය වැඩි වෙන්න අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒක කොහොමද අපි දන්නව නේද? දැන් අපි පන්තියක වාඩි වෙලා ඉඳිත් උෂ්ණත්වය වැඩි වෙද්දි මොකද වෙන්නේ? අපි දඟලනවානේ නේද? ඉතින් අන්න ඒ වගේ මේ උෂ්ණත්වය වැඩි වෙද්දි ඇතිවෙන දැඟලිල්ල අංශු වල තියෙන චලනය තමයි අපිට කියන්න වෙන්නේ චාලක ශක්තිය කියලා. හරි. එතකොට නම් මේ උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්ව මානය නිර්මාණය කරලා තියෙනවා. ඒක උෂ්ණත්වමාන වර්ග දෙකක් අපි ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිනවා. එකක් තමයි රසදිය වීදුරු උෂ්ණත්වමානය. අනිත් එක තමයි මධ්‍යසාර වීදුරු උෂ්ණත්වමානය. එතකොට උෂ්ණත්වමානයක් තෝරාගත්තී ඒ උෂ්ණත්වමානය ඇයි දැන් රසදිය වීදුරු කියලා කියන්නේ වීදුරු තුල අඩංගු කරලා තියෙනවා ද්‍රවයක් විදියට රසදිය. එතකොට එහෙනම් ඇයි වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය කියන්නේ? එතකොට මේ උෂ්ණත්වමානය තුල ද්‍රව්‍ය විදිහට අඩංගු කරලා තියෙන්නේ මධ්‍යසාර. පැහැදිලිනේ? එතකොට එහෙනම් මේ උෂ්ණත්වමාන ද්‍රවයක් සතු ලක්ෂණ කීපයක් තියෙනවා. ඒක ලක්ෂණයක් තමයි මේ උෂ්ණත්වමාන ද්‍රවය ඒකාකාරී ප්‍රසාරණයකින් යුක්ත වෙනවා. ඒකාකාරී ප්‍රසාරණයකින් යුක්තයි කියලා කියන්නේ ඒ මොකද්ද? මේ උෂ්ණත්වමානය තුල මේ ද්‍රවය අඩංගු වෙලා තියෙද්දි අපි දන්නවා මේ උෂ්ණත්වමාන බල්බය මේක දිගේ උෂ්ණත්වමාන ද්‍රවය ඉහළට ගමන් කරනවා එක් උෂ්ණත්වයේදී. එතකොට මොකද වෙන්න ඕනේ? දැන් සෙල්සියස් 1කින් උෂ්ණත්වය වැඩි වෙද්දි මෙයා යම් ප්‍රමාණයක් ඉහළ යනවානේ. ඊට පස්සේ තවත් සෙල්සියස් 1කින්, ඒ කියන්නේ සෙල්සියස් 1කින් ඉඳන් 2ට ගියා. උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි වෙලා. එහෙනම් ඒ හා සමාන ප්‍රමාණයක් ප්‍රසාරණය වෙන්න ඕනේ. ඒ කියන්නේ සෙල්සියස් 1කට උෂ්ණත්වය වැඩි වෙන්නේ ඝන සෙන්ටිමීටර් 1කින් තවත් සෙල්සියස් 1ක් වැඩි වෙද්දි උෂ්ණත්වය වැඩි වෙද්දි පරිමාව ප්‍රසාරණය වෙන්න ඕනේ ඝන සෙන්ටිමීටර් 1කින්. මෙන්න මේ විදිහට සමානව ප්‍රසාරණය වෙනවා නම් අපි ඒක උෂ්ණත්වමාන ද්‍රවයකට වඩා සුදුසුයි කියලා කියනවා. එhmenan ඒ වගේ වඩාත් සුදුසු උෂ්ණත්වමාන ද්‍රව දෙකක් තමයි එකක් මධ්‍යසාර කියලා කියන්නේ අනිත් එක ඇවිල්ලා රසදිය කියලා කියන්නේ. ඒතකොට එහෙනම් මේවට ඒකාකාරී ප්‍රසාරණයක් තියෙනවා. ඒ කියන්නේ එක් උෂ්ණත්වයේදී සෙල්සියස් 1කින් මෙයා උෂ්ණත්වය වැඩි කරගත්තේ එයා ප්‍රසාරණය වෙන්නේ ඝන සෙන්ටිමීටර 1කින් නම් මම උදාහරණයක් විදිහට කිව්වේ. එහෙනම් ආය තවත් සෙල්සියස් 1ක් වැඩි වෙද්දි එයා තවත් ප්‍රසාරණය වෙන්නේ කොච්චරකින්ද? ඝන සෙන්ටිමීටර 1කින්. පැහැදිලි? මම තවත් සරල කරලා කියනවා නම් මෙන්න මේ වගේ නලයක් තියෙනවා නම් මෙන්න මෙතන රසදිය දැන් අඩංගු වෙලා තියෙනවා. මේක අපි හිතමු ඝන සෙන්ටිමීටර් 1යි කියලා. එතකොට එයා සෙල්සියස් 1ක් වැඩි වෙද්දි ඝන සෙන්ටිමීටර් 1යි නම් ප්‍රසාරණය උනේ තවත් සෙල්සියස් 1ක් වැඩි වෙද්දි. තවත් එයා ප්‍රසාරණය වෙන්න ඕනේ කොච්චරද? ඝන සෙන්ටිමීටර් 1ක්. එතකොට එන උෂ්ණත්වය දැන් කීයක් වෙන්න ඕනේද? මේක හැටියට නම් සෙල්සියස් 2ක් වෙන්න ඕනේ. පැහැදිලිනේ? මෙන්න මේ ආකාරයෙන් ඒකාකාරී ප්‍රසාරණයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම උෂ්ණත්වමාන ද්‍රවයකට.
දෙවෙනි කාරණේ තමයි උෂ්ණත්වමාන ද්‍රවයක් මේ උෂ්ණත්වමාන පරාසය තුල ද්‍රවයක් විදියට ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් මධ්‍යසාර ගත්තොත් එහෙම මධ්‍යසාර උෂ්ණත්වමානය සහ රසදිය උෂ්ණත්වමානය ගත්තොත් එහෙම මේකේ මනින්න පුළුවන් යම් පරාසයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මධ්‍යසාර උෂ්ණත්වමානයේ මධ්‍යසාරවල ද්‍රවාංකය ඇවිල්ලා ඍණ 115ක් වෙනවා. එතකොට එහෙනම් ඍණ 115 කියන්නේ මෙයාට මේ ඍණ 115 දී තමයි මෙයා ඝන බවටපත් වෙන්නේ. ද්‍රවාංකයක් නැත්නම් ඝනයක් දිය වෙන උෂ්ණත්වය. එහෙනම් මෙයාගේ මනින්න පුළුවන් අඩුම උෂ්ණත්වය ඍණ 115යි. ඒක නිසා මේ මධ්‍යසාර උෂ්ණත්වමානයේ ද්‍රව පරාසයේ ඍණ 115 ඉඳන් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 68ක් දක්වා විතර තියෙනවා. ඒ කියන්නේ අයියේ එයා සෙල්සියස් 68 දී වායු බවටපත් වෙනවා. ඒ නිසා මධ්‍යසාර තුලින් මනින්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය ඍණ 115ක ඉඳන් සෙල්සියස් අංශක 68ක විතර පරාසය. හරි. ඒකට අපි කියන උෂ්ණත්ව පරාසය කියලා. එතකොට එහෙනම් මේ මධ්‍යසාර උෂ්ණත්වමානය භාවිත කරද්දී එයා ඒ උෂ්ණත්ව පරාසය තුල අනිවාර්යයෙන්ම ද්‍රවයක් විදියට ඉන්නවා. ඒත් අපි රසදිය ගත්තොත් එහෙම එයා ද්‍රව බවටපත් වෙන්නේ. එයාගේ ද්‍රවාංකය ඍණ 39යි සෙල්සියස්. ඒ වගේම තමයි එයාගේ තාපාංකය 357යි සෙල්සියස්. එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය මනින්න පුළුවන් ඍණ 39යි සෙල්සියස් වල ඉඳන් 357යි සෙල්සියස් දක්වා. එතකොට මේ ද්‍රවයේ මේ පරාසය තුල රසදිය මොනවා විදියට ක්‍රියාත්මක වෙනවද? ද්‍රවයක් විදියට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? අපි උෂ්ණත්වමාන ද්‍රවයක් තෝරාගද්දී එයාට ඒකාකාරී ප්‍රසාරණයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ උෂ්ණත්ව පරාසය තුල ද්‍රවයක් විදියට පවතින්න ඕනේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියනවා මධ්‍යසාර උෂ්ණත්වමාන වඩා සුදුසුයි පහළ උෂ්ණත්වයක් මනින්න. ඇයි එයාගේ ද්‍රවාංකය. එයා ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය ඍණ 115යි. ඒකට බිඳුවට වඩා ගොඩාක් පල්ලෙහා උෂ්ණත්වයන්නේ. ඉතින් පහළ උෂ්ණත්වයන් මනින්න, කියන්නේ ඍණාගයන් මනින්න ගොඩක් හොඳයි මධ්‍යසාර උෂ්ණත්වමානය. හැබැයි ඉහළ උෂ්ණත්වයන් මනින්න වඩා සුදුසුයි රසදිය උෂ්ණත්වමානය. මොකද එයා තුලින් සෙල්සියස් අංශක 357 දක්වා මැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි උෂ්ණත්වමාන ද්‍රවයකට තියෙන්න ඕනේ ලක්ෂණ. මොනවාද? ඒකාකාරී ප්‍රසාරණයක් තියෙනවා. ඒ කියන්නේ හැම සෙල්සියස් අංශකයකදීම සමාන ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙන්න ඕනේ. ඒ ඊළඟ කාරණේ තමයි මෙයා මේ උෂ්ණත්ව පරාසය තුල ද්‍රවයක් විදියට ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමාන, ඒ වගේම වීදුරු රසදිය උෂ්ණත්වමාන භාවිත කරනවා. හරි. අපි මේ උෂ්ණත්වමාන ද්‍රව වලින් පස්සේ උෂ්ණත්ව පරිමාණ ගැන කතා කරමු. ඒ උෂ්ණත්ව පරිමාණ තුනක් තියෙනවා. එක පරිමාණයක් සෙල්සියස් පරිමාණය, සෙල්සියස් අංශක. අනිත් එක ඇවිල්ලා කෙල්වින් පරිමාණය. අනිත් එක ඇවිල්ලා ෆැරන්හයිට් පරිමාණය. එතකොට ගේබ්‍රියල් ෆැරන්හයිට් විසින් තමයි ෆැරන්හයිට් පරිමාණය නිර්මාණය කරේ. ඇන්ඩර්සන් සෙල්සියස් විසින් සෙල්සියස් පරිමාණය නිර්මාණය කරා. කෙල්වින් සාමිවරයා විසින් කෙල්වින් පරිමාණය නිර්මාණය කරා. සෙල්සියස් පරිමාණය ඉස්සරම අපි සාකච්ඡා කළේ සෙල්සියස් කියන පුද්ගලයා විසින් මොකද කරන්නේ? මේ පුද්ගලයා උෂ්ණත්වය අඩු කරගෙන යද්දී එයා දකිනවා ජලයේ මිදෙන උෂ්ණත්වය. ඒ ජලයේ මිදෙන උෂ්ණත්වය එයා ලකුණු කරගන්නවා සෙල්සියස් වලින් 0යි කියලා. ඊට පස්සේ ක්‍රමයෙන් ජලය රත් කරගෙන එද්දී එයා දකිනවා ජලයේ නටන උෂ්ණත්වය. ඒ ජලයේ නටන උෂ්ණත්වය ලකුණු කරගන්නවා සෙල්සියස් 100යි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ කොටස් සමාන මේ බිඳුවේ ඉඳන් 100 දක්වා තියෙන කොටස සමාන කොටස් 99කට බෙදලා එයා පරිමාණය ලකුණු කරලා තියෙනවා. ඒකට එහෙනම් සෙල්සියස් පරිමාණය ඔන්න ඔය ආකාරයට නිර්මාණය වුණා. ජලය මිදෙන උෂ්ණත්වය සහ ජලයේ නටන උෂ්ණත්වය එයාගේ උෂ්ණත්ව පරිමාණයේදී දායක වෙලා තියෙනවා මේ බිඳුව ජලය මිදෙන උෂ්ණත්වය. ඒක අපි කියනවා පහළ අචල ලක්ෂය කියලා. ජලයේ නටන උෂ්ණත්වය අපි කියනවා ඉහළ අචල ලක්ෂය කියලා. එහෙනම් සෙල්සියස් පරිමාණයේ පහළ අචල ලක්ෂය ජලයේ මිදෙන උෂ්ණත්වය සෙල්සියස් 0යි. ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් 100යි. මේ විදිහට තමයි යාගේ පරිමාණය නිර්මාණය වුනේ. ඊට පස්සේ අපි පොඩ්ඩකට ඊට පස්සේ ෆැරන්හයිට් පරිමාණය නිර්මාණය වුණා. අපි නෝ කෙල්වින් පරිමාණය අධ්‍යයනය කළා යමු. කෙල්වින් කියන පුද්ගලයා විසින් මොකද ගන්න මෙයා සාමිවරේ එයා උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. එතකොට එයා දකින්න මේ පරිසරයේ උෂ්ණත්වය අඩු කරන්න පුළුවන් පහළම අගයක් තියෙනවා. ඒක එයා ලකුණු කරගන්නවා කෙල්වින් පරිමාණය 0යි කියලා. ඊට පස්සේ එයා ක්‍රමයෙන් උෂ්ණත්වය වැඩි කරගෙන එද්දී එයා දකිනවා මේ මිදිලා තියෙන ජලය දිය වෙනවා. ඒ ජලයේ දිය වෙන උෂ්ණත්වය එයා දකින්නේ කෙල්වින් පරිමාණය 273යි කියලා. එතකොට එහෙනම් අපි කලින් කිව්වානේ මේ ජලයේ මිදෙන උෂ්ණත්වය නැත්නම් මිදිච්ච ජලයේ දිය වෙන්නේ සෙල්සියස් 0ේදීනේ. ඒක අපි දන්නවානේ. එතකොට ඒ කෙල්වින් පරිමාණයදී සිද්ධ වෙලා තියෙන 273යි. එමනම් සෙල්සියස් 0 කෙල්වින් පරිමාණය සමාන වෙලා තියෙනවා කීයටද? 273ට. ඊට පස්සේ එයා තවත් උෂ්ණත්වය වැඩි කරගෙන එද්දී එයා දකිනවා ජලයේ නටන උෂ්ණත්වය ජලයේ නටලා තියෙන්නේ කෙල්වින් වලින්
373 දී. එතකොට ඊටම සරලව පැහැදිලිව වෙනවා මොකද්ද? ජලය දිය වෙලා තියෙන. නැත්නම් අයිස් දිය වෙලා තියෙන්නේ කෙලින් පරිමාණය 273 දී. එතකොට ඒ වගේම තමයි ජලය නටලා තියෙන්නේ කෙලින් පරිමාණය කීයේද? 373 දී. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන ඉඳන් මෙතෙන්ටත් කොටස් 100ක් තියෙනවා. 273 ඉඳන් 373ටත් කොටස් 100ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ අතර කොටස් 100ක් තියෙනවා. මේ අතරත් කොටස් 100ක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේකේ එක කොටසක ආගය මේකේ එක කොටසක ආගයකට සමාන වෙනවා. ඉතින් හරි සරලයි නේද මේ අපිට සෙල්සියස් පරිමාණයෙන් උෂ්ණත්වය කෙලින් කරන්න ඉතාම සරල සම්බන්ධයක් තියෙන්නේ. හැබැයි සම්බන්ධය ගොඩනගා ගමු. කොහොමද අපි සම්බන්ධය ගොඩනගා ගන්නෙ? මෙන්න මෙහෙම අපිට කරන්න පුළුවන් නේද? මේකේ එක උෂ්ණත්වයක්. අපි તો මෙයා සෙල්සියස් 1 කියලා. එහෙනම් සෙල්සියස් 1 කෙලින් වලින් කීයද? බිඳුවට එකක් එකතු වෙන්නේ. එහෙනම් 273ටත් එකක් එකතු වෙන්න ඕනේ. එහෙනම් කීයද ඒක? 274යි. සෙල්සියස් 2. නම් කෙලින් කරන්න මොකද කරන්න ඕනේ? මේකට එකක් එකතු වෙන්න ඕනේ. එකක් එකතු වුණාම කීයද? 275යි. එහෙනම් අපි එකතු කරේ කීයටද? 273ට එකක් එකතු කරාම තමයි 274 උනේ. 273ට දෙකක් එකතු කරාම තමයි 275 උනේ. එහෙනම් මොකද වෙන්නේ? සෙල්සියස් සහ කෙල්වින් අතර අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සෙල්සියස් සහ කෙල්වින් අතර සම්බන්ධය. කොහොමද ගොඩනගාගන්නේ? අපි 273ට අදාළ සෙල්සියස් අගය එකතු කරොත් ලැබෙනව නේද කෙල්වින් අගය. එහෙනම් අපිට පුළුවන් නේද මෙන්න මේ ආකාරයට සම්බන්ධය ගොඩනගා ගන්න. K සමානයි 273 ධන C. හරිම සරලයි. 273ට අදාළ සෙල්සියස් අගය එකතු කරාම අපිට ලැබෙනවා මොකද්ද? ඒක කෙල්වින් කරපු උෂ්ණත්වයක් විදිහට. හරි? අපි උදාහරණයක් හදමු මේකේ. අපි හිතමු අපිට ඕනේ කියලා सेल्सियस अंशक 27 කෙල්වින් කරන්න. කෙල්වින් කරන්නේ නැහැ. සෙල්සියස් अंशක 27 කෙල්වින් කරන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ අපි? අපි කරනවා මෙන්න මේ වගේ දෙයක්. 273ට මේ 27 එකතු කරනවා. 273ට 27ක් එකතු කරාම කීයද බලන්නකෝ. K සමානයි 273 ධන 27. එහෙනම් 273ට 27ක් එකතු කරාම කීයද? ඒක කෙල්වින් වලින් 300ක් වෙනවා. පැහැදිලිනේ. එහෙනම් ඔන්න ඔය ආකාරයට අපිට සෙල්සියස් උෂ්ණත්වය දුන්නොත් එහෙම ඒ සෙල්සියස් උෂ්ණත්වය කෙලින් කරන්න පුළුවන්. එහෙනම් තවත් උදාහරණයක් ගමුකෝ. අපි හිතමු අපි ගන්නවා සෙල්සියස් අංශක 87. සෙල්සියස් අංශක 87. මේක මට කෙලින් කරගන්න. කොහොමද අපි කෙලින් බවට පත් කරන්නේ? K සමානයි 273 ධන C. එතකොට සෙල්සියස් කීයද? 87. එහෙනම් 273ට එකතු කරනවා 87ක්. හරි අපි එකතු කරමු. 7යි 3යි 10යි 0යි 1ක් ඉතුරුයි. 8යි 7යි 15යි ඉතුරු වෙච්ච එකයි 16යි 6 දැම්ම එකක් ඉතුරුයි. දෙකට ඒක එකතු වුණා 360. එහෙනම් කෙල්වින් වලින් කීයද? කෙල්වින් 360. පැහැදිලි. එහෙනම් ඔන්න ඔය ආකාරයට අපිට සෙල්සියස් පරිමාණයේ උෂ්ණත්වයක් දුන්නොත් ඒක කෙල්වින් බවට පත් කරන්න පුළුවන්. හරි අපි ඒ වගේම බලමු. අපිට කෙල්වින් උෂ්ණත්වයක් දෙන්න. අපි මේ කෙල්වින් උෂ්ණත්වය කොහොමද සෙල්සියස් අගයක් බවට පත් කරන්නේ? එච්චර අමාරු වැඩක් නෙවෙයි නමයි. අපිට දීලා තියෙනවා කියලා හිතන්නකො මෙහෙම. කෙල්වින් 300 අපිට කියනවා සෙල්සියස් කරන්න කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අර සූත්‍රෙම ලියන්න. K සමානයි 273 ධන C. දැන් කෙල්වින් කීයද දීලා තියෙන්නේ? කෙල්වින් 300. එහෙනම් මොකද කරන්න ඕනේ? 273 ධන C. හරිනේ. එතකොට මොකද කරන්න ඕනේ? 273 පදේ මේ පැත්තට ගේන්න. ධන පදය යන්නේ මෙහෙට එද්දි ඍණ වෙනවා. එහෙනම් ඔන්න 300 අඩු කරනවා 273 සමානයි C වලට. එහෙනම් 300න් 273ක් අඩු කරාම කීයද? සෙල්සියස් අංශක 27යි. ඔන්න එහෙනම්. පැහැදිලි නම් කෙල්වින් අගයක් දුන්නොත් එහෙම අපිට පුළුවන් මේ කෙල්වින් අගය මොනවා කරන්නද? සෙල්සියස් කරන්න. ඉතාමත් සරලයි. පැහැදිලි නම් මෙන්න මේක තමයි මේ දෙන්න අතර තියෙන සම්බන්ධය. ඉතින් මේ ගණන් කීපයකුත් හැදුවා. අපි මේකේ තව පොඩ්ඩක් බලමු. මේ කතාවේ තව ටිකක් කියන්න තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඉඳන් මෙතෙන්න තියෙනවා කොටස් 273. ඒ වගේම එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්න කොටස් 273ක් තියෙනවා. මෙයාගේ එක උෂ්ණත්වයක් මෙයාගේ එක උෂ්ණත්වයකට සමානයි නම් මෙතන ඉඳන් පල්ලෙහාටක් තියෙන්න ඕනේ කොටස් කීයද? 273. එහෙනම් මොකද වෙන්නේ? සෙල්සියස් පරිමාණයේ සහ කෙල්වින් පරිමාණය කෙල්වින් බිඳුව කියන්නේ සෙල්සියස් වලින් ගත්තොත් ඍණ 273. ඇයි පල්ලෙහාට යන්න අපි දන්නවනේ බිඳුවේ පල්ලෙහාට යන්නේ ඍණාගය යන්නේ තියෙන්නේ නේද? ඒතකොට එහෙනම් මෙතන ඉඳන් මෙතන 273ක් කොටස් තියෙනවනම් පල්ලෙහාට එකින් එක ගියාම මෙතන හම්බ වෙන්න ඕනේ කීයද? ඍණ 273. එහෙනම්
කෙල්වින් පරිමාණයේ බිඳුව සෙල්සියස් පරිමාණයේ ඍණ 273ට සමාන වෙනවා. ඒ වගේම සෙල්සියස් පරිමාණයේ බිඳුව කෙල්වින් පරිමාණයේ 273ට සමාන වෙනවා. එතකොට මෙයාලගේ එක උෂ්ණත්වයක වැඩිවීමක් මෙයාගේ සමාන උෂ්ණත්ව වැඩිවීමක් සිද්ධ කරනවා. ඉතින් ඒක තමයි මේ දෙන්න අතර තියෙන සම්බන්ධය. ඒ සම්බන්ධතාවය ඇසුරින් මෙන්න මේ වගේ සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. කෙල්වින්ගේ සමානයි 273 ධන සෙල්සියස් කියලා. පැහැදිලිනේ? එහෙනම් මොක තමයි ළමයි සෙල්සියස් සහ කෙල්වින් අතර තියෙන සම්බන්ධය. හරි. අපි ඊට පස්සේ බලමු සෙල්සියස් සහ ෆැරන්හයිට් අතර තියෙන සම්බන්ධය කොයි වගේද කියලා. මෙන්න මේකයි වෙන්නේ ළමයි. ෆැරන්හයිට් කියන පුද්ගලයා විසින් මොකද කරන්නේ මේ ජලය සිසිල් කරගෙන යද්දී එයා දකින ජලයේ මිදෙන උෂ්ණත්වය. එයා ජලයේ මිදෙන උෂ්ණත්වය දකින්නේ එයාගේ පරිමාණය 32යි කියලා. එහෙම ගත්තොත් එහෙම එයා සෙල්සියස් පරිමාණයේ බිඳුවේදී සිද්ධ වෙච්ච දේ ෆැරන්හයිට් පරිමාණයෙන් සිද්ධ වුණේ කීයේද 32. ඊට පස්සේ එයා ජලය රත් කරගෙන යද්දී එයා දකිනවා ජලයේ නටන උෂ්ණත්වය ෆැරන්හයිට් පරිමාණය 212යි කියලා. පැහැදිලි මේ එයා විසින් නිර්මාණය කරගත්ත එයාගේ පරිමාණය. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕන ඔයාටත් පරිමාණය නිර්මාණය කරලා නමක් දාන්න තමයි තියෙන්නේ. හරි. ඒතකොට එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මේ කට්ටිය නිර්මාණය කරපු පරිමාණය. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ජලයේ නටන උෂ්ණත්වය දකින්නේ ෆැරන්හයිට් 212යි කියලා. අපි බලමු මෙයාලා අතර තියෙන සම්බන්ධයක්. මේකෙදී ඔයාලට පේනවා ඇති මෙතන ඉඳන් මෙතෙන්. කොටස් කීයක් තියෙනවද බලන්නකෝ 212න් 32ක් අඩු කරලා බලන්න. 212 අඩු කිරීම 32. දෙකෙන් දෙකක් අඩු වුණා 0යි. එකෙන් බෑ 11න් 3ක් අඩු වුණාම 8යි. මෙතන තියෙන 1යි. නැත්නම් උත්තරයක් වෙන 180යි. හරි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්න තියෙනවා කොටස් කීයක්ද? 180. පැහැදිලිනේ 180ක් තියෙනවා. එහෙමනම් මෙයාගේ කොටස් 100ක්. මෙයාගේ කොටස් කීයකටද සමාන වෙන්නේ? 180කට. අපි යන්නේ මොකක්ද? මේ සෙල්සියස් සහ ෆැරන්හයිට් අතර තියෙන සම්බන්ධය ගොඩනගන්න. හරි? එහෙනම් මොකද වෙන්නේ? මෙයාගේ කොටස් 100ක්. මෙයාගේ කොටස් 180කට සමාන වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? හරි. අපි බලමු එක ෆැරන්හයිට් කොටසක වටිනාකම කොච්චරයිද කියලා. හරි ෆැරන්හයිට් එකක වටිනාකම බලන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ෆැරන්හයිට් එක් කොටසක වටිනාකම කොහොමද ගන්න ඕනේ? 180 බෙදන්න ඕනේ අපි කීයද? 100. හරි. ඒතර මේ බිඳුව සුළු කරගන්න පුළුවන් 18 බෙදීම 10 දෙකම බෙදෙනවා අපි දන්නවා දෙකෙන් බෙදන්න පුළුවන් ඒ නිසා 18 දෙකෙන් බෙදුවොත් කීයයිද 9 10 දෙකෙන් බෙදුවොත් කීයයිද 5 එහෙනම් එතනින් උත්තරයක් එනවා 9 බෙදීම 5 කියලා සුළු කරලා දශම විදියට ගන්නත් පුළුවන් 1.8යි කියලා නමුත් අපි විකමු 9 බෙදීම 5යි කියලා එතකොට එහෙනම් මොකද වෙන්නේ අපි 1.8ක් මේ හැටි ලියා ගමු 1.8යි නම් එක කොටසක වටිනාකම 1.8යි तो මේක එක කොටසක වටිනාකම නිරූපණය වෙන්නේ කොච්චරකින්ද 1.8කින්. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි මේ සෙල්සියස් 1 අපි කරනවා ෆැරන්හයිට් කරන්න යන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ සෙල්සියස් 1 ෆැරන්හයිට් කරන්න නම් මේ 32ට අපි එකතු කරන්න ඕනේ කීයක්ද? 1.8. මෙන්න මෙහෙම අගයක් එකතු කරන්න. පැහැදිලිනේ? අපිට හරි. તો 32ට 1.8ක් එකතු කරා නම් හරි. මොකද මෙතන සෙල්සියස් 1ක වටිනාකම මෙයාගේ පරිමාණයෙන් කොච්චරකට සමාන වෙන්නේ 1.8කට. හරි. ඊට පස්සේ අපිට ඕන නම් සෙල්සියස් 2 ෆැරන්හයිට් කරන්න මොකද කරන්න ඕනේ 32 ඇයි ආරම්භ උෂ්ණත්වය 32නේ 32ට තමයි එකතු කරන්න ඕනේ. එකට එකතු කරන්න ඕනේ කීයක්ද 1.8 වගේ ඒවා කීයක්ද 2. පැහැදිලිද මේකනේ ද කරන්න. නමුත් ඉතින් මේ විදිහට කර ඉන්න බෑනේ ළමයි. මෙහෙම කරන්න ගියොත් එහෙම ලොකු උෂ්ණත්වයක් ගන්න ගොඩක් දේවල් කරන්න වෙනවා. එහෙනම් අපි ඒකට සමීකරණයක් හදා ගන්නවා. කොහොමද ළමයි? අපි යන්නේ මොකක්ද සෙල්සියස් අගයක් ෆැරන්හයිට් කරන්න. එහෙනම් F සමානයි. අපි මොකද කරේ හැම වෙලෙම 32ටනේ එකතු කරේ. එහෙනම් 32ට එකතු කරන්න ඕනේ. ඔයාලට පේනවා ඇති. මේක ගන්නකො. සෙල්සියස් 2 ෆැරන්හයිට් කරා. එතකොට මොකද කරේ? 1.8 වැඩි කරා කීයෙන්ද 2කින්. ඒ කියන්නේ 2 කියන්නේ මොනාගේ දේ වෙලාවේ සෙල්සියස් අගය. ඒ කියන්නේ එහෙනම් අපිට පුළුවන් නේද 1.8 වැඩි කරන්න ඕනේ අදාළ සෙල්සියස් අගය. එතකොට අදාළ සෙල්සියස් අගයෙන් වැඩි කරාම අපිට ලැබෙනවා මොන පරිමාණයෙන්ද ළමයි? ෆැරන්හයිට් පරිමාණය. මේකේ ඒක නේද කරලා තියෙන්නේ. මේ සෙල්සියස් 2 ෆැරන්හයිට් කරන්න ගියේ. එතකොට 32 ආරම්භ උෂ්ණත්වය මෙයාගේ. ඊට පස්සේ 1.8 දෙකෙන් වැඩි කරා. අයියේ සෙල්සියස් 2 ෆැරන්හයිට් කරන්න ඕනේ. එතකොට දෙකෙන් වැඩි කරලා එක එකතු කරන්න ඕනේ කියන ළමයි 32ට. ඉතින් මේක 1.8 වෙනුවට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා 32 ධන 1.8 පුළුවන් අපිට ඕන මෙන්න මේ අගය පාවිච්චි කරන්න. කියන්නේ 9 බෙදීම 5 වැඩි කිරීම c කියලා.
ඉතින් මෙන්න මේ සූත්‍රය අපි වඩාත් පහසුවෙන් පාවිච්චි කරනවා. මොකද සුළු කිරීමේම පහසු නිසා මේ සූත්‍රය පාවිච්චි කරනවා. එහෙනම් මේක තමයි ළමයි සෙල්සියස් හා ෆැරන්හයිට් අතර තියෙන සම්බන්ධය. පැහැදිලිනේ? අපි ඒකෙමුත් ගණන් කීපයක් හදමු. මේ සූත්‍රය මේ හරිය ලියා ගමු. F සමානයි 32 ධන 9 බෙදීම 5 වැඩි කිරීම c. හරි. ඔන්න එහෙනම් මම සෙල්සියස් පරිමාණය ආගයක් ෆැරන්හයිට් කරන්න යන්නේ. අපි අපිට දීලා තියෙනවා සෙල්සියස් 80 ෆැරන්හයිට් කරන්න කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? 32 ධන 9 බෙදීම 5 වැඩි කිරීම 80. හරි. ඉස්සර මේ කොටස සුළු කරන්න. 80 බෙදන්න ඕනේ 5යි. කොහොමද බෙදන්නේ? 80ට 5 ඒවා. 8ට 5 ඒවා 1යි. එතකොට කීයද? ඉතුරු වෙනවා 3. 30ට 5 ඒවා 6යි. ඊට පස්සේ මොකද කරන්නේ? 16 වැඩි කරන්න ඕනේ 9. හරි. අපි 16 9 වැඩි කරමු. මෙතන වැඩි කරමු. දැන් කැල් එක දෙන හින්දා ගැටලුවක් නැහැ. නමුත් අපි මේ විදිහට දැන් වැඩි කරමුකෝ නේද? 9 වරක් 6 54න් 4 දැම්මා 5ක් ඉතුරුයි. 9 වරක් 1 9යි 5යි 144යි. මොන මොකද කරන්නේ? 32ට එකතු කරන්න ඕනේ 144. අපි මේකට එකතු කරමුකෝ. 4යි 2යි 6යි 4යි 3යි 7යි 1යි. එහෙනම් ඉතින් උත්තරයක් එනවා 176යි ෆැරන්හයිට් කියලා. පැහැදිලිනේ? එහෙනම් ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් මොකක්ද? සෙල්සියස් අගයක් දුන්නොත් ඒක ෆැරන්හයිට් බවට පත් කරන්න. තාම සරලයි. පැහැදිලි නේද? අපි ෆැරන්හයිට් අගයක් දුන්නොත් සෙල්සියස් කරන්නත් බලමු. හරි. මම මේක මකන්නම්. හරි. අපි හිතමු ළමයි අපිට දීලා තියෙනවා කියලා ෆැරන්හයිට් වලින් අංශක 200 මේක අපිට සෙල්සියස් කරන්න කියලා තියෙනවා කියලා හිතමු. ෆැරන්හයිට් අංශක 200 අපි පත් කරන්න ඕනේ මොනවා බවටද? සෙල්සියස් අංශක බවට. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? ෆැරන්හයිට් වලට ආදේශ කරනවා 200. හරි. එතකොට 32 ධන මේ සූත්‍රයෙන් පාවිච්චි කරන කිසි ප්‍රශ්නයක් නෑ. 9 වෙදීම 5 අපි දන්නේ නෑ කීයද? c. දැන් මොකද කරන්නේ? 32 මේ පැත්තට ගේන්න. එතකොට 200 අඩු කිරීම 32. හරිනේ. 232ක් අඩු කරන්න. කීයද උෂ්ණගේ අඩු කරන්නේ? 168යි. හරි. අපි අඩු කරලා බලමු 168 එනවද කියලා. ඔන්න අඩු කරනවා 200 අඩු කිරීම 32. 10න් 2ක් ගියා 8යි. මෙතන තියෙන්නේ කීයද? 9. 9න් 3ක් ගියා 6යි. 1යි. 168යි. හරි. 168. එතකොට මෙතන තියෙනවා කීයද? 9 බෙදීම 5 වැඩි කිරීම c. හරස් ගුණිතය කරන්න 9 බෙදීම 5 වැඩි කිරීම c නේ තියෙන්නේ. හරස් ගුණිතය 168ට වැඩි කිරීම 5 9 පල්ලෙහාට හරස් ගුණිතය කරා 9 සමානයි සෙල්සියස්ට. දැන් මොකද කරන්න ඕන? 168 5න් වැඩි කරලා ඒ උත්තරේ 9න් බෙදන්න ඕන. කැල්ල එක දෙනවනේ නේ. එහෙනම් ගැටලුවක් නැහැ. හරි කමක් නැහැ. දැන් කැල්ල එක නැහැනේ. 168 අපි වැඩි කරනවා කියන්න 5යි. 5 සරක් 8 40න් බිංදුව දැම්මා 4ක් ඉතුරුයි. 5 සරක් 6 30යි 4යි 34යි 3ක් ඉතුරුයි. 5 සරක් 1 5යි 5යි 3යි 8යි 840. දැන් මොකද කරන්නේ? 840 අපි 9න් බෙදමු. 840 බෙදීම 9. හරි බලන්නකො. 8ට 9 ඒවා නැහැ. ඒ නිසා 84ට බලන්න. 84න් 81ට තියෙනවා 9 ඒවා 9. 9 වරක් 9 81යි. ඉතුරු වෙනවා කීයද? 3. 3ට නැහැ. 30ට බලන්න වෙනවා. 9යි 18යි 27යි. 27ට තියෙනවා 3. තවත් ඉතුරු වෙනවා 3. ඊට මොකද වෙන්නේ? ආයෙත් 30ක් එනවා. ආයෙත් 3ක් එනවා. හරි. එමුනා මොකද වෙන්නේ? මෙයාගේ සුළු කරාම එනවා 93.3යි මොනවාගේද? සෙල්සියස් වලින්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මොකක්ද? ෆැරන්හයිට් අංශකයක් සෙල්සියස් අංශකයක් බවට පත් කරන්න. හරිම සරලයි. පැහැදිලි නේද ළමයි? ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් සෙල්සියස් හා කෙල්වින් අතර තියෙන සම්බන්ධය අපි හදාගත්තා. ඊට පස්සේ මොකද කරේ? සෙල්සියස් හා ෆැරන්හයිට් අතර තියෙන සම්බන්ධය ගත්තා. හරි. අපේ සමීකරණ දෙකම එක තැනකට ගමුකෝ නේද? මේ ෆැරන්හයිට් අතර තියෙන සම්බන්ධය. එතකොට කෙල්වින් අතර තියෙන සම්බන්ධය ගන්න මොකද කරේ? K වලට එකතු කර K හොයන්න ඕන නම් 273ට එකතු කරන්න ඕනේ මොකද්ද? සෙල්සියස් අගය. පැහැදිලි නේද? ඔන්න ඔය ආකාරයේ සමීකරණ දෙකක් අපිට
නිර්මාණය කරගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි මෙන්න මේක තමයි සූත්‍ර දෙක. හරි. හරි එහෙනම් ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයේ සමීකරණ දෙකක් නිර්මාණය කරගන්න මොනවද? ෆැරන්හයිට් සහ සෙල්සියස් අතර තියෙන සම්බන්ධයත් ඒ වගේම කෙල්වින් හා සෙල්සියස් අතර තියෙන සම්බන්ධයත් ආකාරයෙන්. හරිනේ. ඉතින් මම හිතනවා ඔයාලා අදහස් තේරුම් ගත්තා. ඊට පස්සේ මම කිව්වා තව මේක එක දෙයක් ගැන විස්තර කරේ නැහැ. මොකද්ද මම විස්තර කරේ නැත්තේ? because සෙල්සියස් කියන්නේ සහ ෆැරන්හයිට් කියන්නේ SI එකක නෙවෙයි කෙල්ලි තමයි SI එකකේ කියන්නේ කියලා. ඒතර කෙල්වින් SI එකකේ කියන්නේ හේතුව මේකයි. මෙයාගේ අභිමතයේ පරිදි නෙවෙයි කෙල්වින් පරිමාණය නිර්මාණය කරන්නේ. එයා බැලුවා මේ පරිසරයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන ගියා. ඒකට එයා දැක්කා උෂ්ණත්වය අඩු කරන්න පුළුවන් එක්තරා අගයක් තියෙනවා. ඒ අගය තමයි කෙල්වින් පරිමාණයේ බිඳුව. හැබැයි සෙල්සියස් එහෙම දෙයක් නෙවෙයි කරේ. එයා පරිසරයේ උෂ්ණත්වය අඩු කරගෙන ගද්දී එයා දකිනවා ජලය මිදෙන උෂ්ණත්වය. සෙල්සියස් බිඳුව. ඒකට එයා හිතනවා මේ පරිමාණය ගන්න පුළුවන් පල්ලෙහාමගේ බිඳුව කියලා. එඳ ඒක. ඒකට ෆැරන්හයිට් පරිමාණය ගත්තාම ඒත් එහෙමයි. එයා මොකද කරන්නේ? උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යද්දී එයා දකිනවා මේ ජලයේ මිදෙන උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් 32යි කියලා. පැහැදිලිනේ? එතකොට ඒක නිසා ඒ වුණාට ඇත්තටම පරිසරයේ අඩු උෂ්ණත්වය 32 නෙවෙයිනේ ෆැරන්හයිට් කියන විදිහට. ඒ වගේම සෙල්සියස් කියන විදිහට සෙල්සියස් බිඳුවක් නෙවෙයිනේ. ඒ නිසා මේ දෙකම එයාලගේ අභිමතයේ පරිදි, එයාලගේ අදහස පරිදි නිර්මාණය වෙච්ච ඒකක දෙකක්. ඒ නිසා අපි කියනවා සෙල්සියස් සහ ෆැරන්හයිට් කියන්නේ අභිමත ඒකක. හැබැයි කෙල්වින් කියන්නේ ජාත්‍යන්තරව පිළිගන්නා වූ SI ඒකකය. පැහැදිලිනේ අන්න ඒකයි ඒක SI ඒකකයක් වෙන්නේ. මොකද ඒක ඇවිල්ලා පරීක්ෂණාත්මක ප්‍රතිඵල ඇසුරින් නිර්මාණය කරපු වගයක්. පැහැදිලිනේ. එහෙනම් මේක තමයි උෂ්ණත්ව සංකල්පය. එතකොට අද දවසේදී අපි කතා කරා මොකක්ද? කරුණු කීපයක් කතා කරා. තාපය කියන එක ඍජුවම අනින්න බෑනේ. ඒ නිසා තමයි අපි කිව්වේ මොකද්ද? ඒ වෙනුවට උෂ්ණත්වය වනිනවා. ඒතකොට උෂ්ණත්වය වනින උෂ්ණත්වමාන නිර්මාණය කරලා තියෙනවා. උෂ්ණත්වමාන වර්ග දෙකක් ගැන කිව්වා. වීදුරු රසදී උෂ්ණත්වමානය ගැන කිව්වා, වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය ගැන කිව්වා. ඊට පස්සේ උෂ්ණත්වමාන ද්‍රවයක් සතු ලක්ෂණ විස්තර කළා. ඊට පස්සේ උෂ්ණත්ව පරිමාණ තුනක් විස්තර කරා. සෙල්සියස්, කෙල්වින් සහ ෆැරන්හයිට් කියලා. ඊට පස්සේ සෙල්සියස් සහ කෙල්වින් අතර තියෙන සම්බන්ධයත්, ඒ වගේම සෙල්සියස් සහ ෆැරන්හයිට් අතර තියෙන සම්බන්ධයත් පෙන්වලා දීලා එකකින් ගණන් හැදුවා. හරි. අද දවසේදී අපි තාපයේ පළවෙනි කොටස උෂ්ණත්ව සංකල්පය විස්තර කරා. ඒතකොට මේකේ දෙවෙනි කොටස ඒ කියන්නේ තාප මිතිය ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු. ඉතින් ඔයාලට යම් කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව කමෙන්ට් කරන්න. එතකොට මම ඒලකට පිළිතුරු ඊළඟ දවසේ වීඩියෝ එකකින් කතා කරන්න. හරි. ඉතින් ඔයාලා හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.